And now, live at 12. අයිබෝවන් එක්වන් අදත් ශ්‍රී ලංක වැඩම පිරිසක් නරඹන අංක එකේ දිවා පුවත් විකාශය live at 12 සමගින් සුපුරුදු පරිදිම අදත් ඔබ හමුවන මම සජිත් රණසිංහ මම වින්ද්‍යා මාරම්භගේ සුපුරුදු පරිදි අදත් මුලින්ම දකිමු ප්‍රධාන පුවත් සිරස්තල. මුහුදුරළ ගොඩ ගැලීමෙන් දකුණේ ගමනාගමනයට බාධා. බස් වලට එක තීරේ ගිහිල්ලා ප්‍රබල පාතාලයකු මෙහෙය වූ මත්ජාවාරමක් කළුතරින් හසුවෙයි. සම්මාන ලැබූ අනුරාධපුරයේ ගොවිපළ ගිනි තබා විනාශ කරයි. වත්තට එනකොට වත්ත ගිනි ගන්න මේ ආයුධ අවසන් සංස්ථාවේ කටිය මේ විලුවන් සැකයි කියලා. වස්සාන කාලයේ ආරම්භය සටහන් කරමින් වස් පින්කම් ආරම්භ කරන ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය අදයි. මහාමායා දේවිය කුස පිළිසිඳ ගැනීම සහ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දම්සක් පැවතුම් සූත්‍රය ඇතුළු ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් හේතුවෙන් ඇසළ පොහෝ දිනේ වැදගත්කමකින් යුතු වෙනවා. බෝසතාණන් වහන්සේ මිනිස් ලොව අවසන් උපත ලැබීමට පෙර තුසිත දෙව්ලොව උපත ලබා සිටියා. බුදුවරයෙකුගේ පහළවීමට නිසකල් එළඹ ඇති බව දෙව් බඹුන්ගේ ඇරයුමෙන් දැනගත් බෝසතාණන් වහන්සේ මිනිස් ලොව උපත ලැබීමට තීරණය කළා. සුදුසුකල් පැමිණ සුද්ධෝදන මහරජුගේ අගමේසිය වූ මහාමායා දේවියගේ කුස තුල සිදුවත් බෝසතාණන් පිළිසිඳ ගැනීම අදවන් උතුම් ඇසළපුන් පොහොය දිනකදී සිදු වුණා. එමෙන්ම තුන්ලොවක් සසර දුකින් එතෙර කරන්නට ගෙහිගේ කලකිරී සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ මහා නිෂ්ක්‍රමණය සිදු කළෙත් රාහුල කුමරුන්ගේ උපත සිදු වුණෙත් අදවන් උතුම් ඇසළ පොහොය දිනකයි. මේ අතර උතුම් ස්වර්ණමාලී සෑරදුන්ගේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය සිදුවීමත් ඓතිහාසික දළදා පෙරහැර මංගල්‍යයේ ආරම්භයත් සනිටුහන් වුණේ අදවන් දිනක වීම විශේෂත්වයක්. අදත් මේ සියලුම අවස්ථාවන් සිහිපත් කරමින් ශ්‍රී ලංකා ද්වීපයේම බෞද්ධ ජනතාව ඇසළ පොහොය සමරනවා. සෑම පොහොය දිනයක මෙන්ම අදත් ස්වර්ණවාහිනී අමාදාර වැඩසටහන් මාලාව සේදවත්ත නවලෝක විහාරයේ සිට සජීවීව ඔබ වෙත ගෙනෙනු ලබනවා. වස් සමාදන් වන පොහොය දවස, වස් ආරාධනා සිද්ධ කරන පොහොය දවස වගේම වස් පින්කම් ආරම්භ වන පොහොය දවස නිසා බෞද්ධයන්ට හිමිදිරියේ අටසිල් හා බුද්ධ වන්දනාවෙන් අමාදාර වැඩසටහන් මාලාව ආරම්භ වූ අතර එය මෙහෙවනු ලැබුවේ පූජ්‍ය වතුරවිල සිර සුජාත හිමියන් විසින්. බොහෝ දෙනාගේ අවධානය දිනාගත් දහම් ගැටලු ඉන් අනතුරුව සාකච්ඡාවට බඳුන් වූ අතර පූජ්‍ය වඩුපොළ විමලදස්ස සහ පූජ්‍ය බමුණුගම සමිති යන හිමිවරුන් එය මෙහෙවනු ලැබුවා. අමාදාර ධර්මදේශනය මෙවර මෙහෙවනු ලැබුවේ පූජ්‍ය සිරි සමන්ත්‍රභද්‍ර ස්වාමින් වහන්සේ විසින්. ඉන් අනතුරුව ආරම්භුනේ අමාදාර දහම් සභාවයි. පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අබේතිස්ස හිමියන් සහ කතිකාචාර්ය අත්තනායක එම් හේරත් මහතා මෙම දහම් සභාවට සහභාගී වුණා. අද සවස 1ට කාව්‍ය ධර්ම දේශනාව පන්නල ඥානාලෝක හිමි සහ මහබුලන් කුලමේ ගුණරතන හිමි විසින් සිදු කිරීමට නියමිතයි. සේදවත්ත නවලෝක විහාරස්ථානයේදී සවස 5ට විශේෂ ආලෝක පූජාවකින් අනතුරුව අමාදාර වැඩසටහන නිමාවට පත්වනවා. මුහුද රළුවේ වැලිහා සුන්බුන් ගොඩබිමට ගසා ගැනීම හේතුවෙන් ගාලු කොළඹ ප්‍රධාන මාර්ගයේ එක්මන් තීරුවක් අවහිර වී තිබෙනවා. ගාලු පාරේ කිලෝමීටර් 2ක පමණ දුරක් මෙම අවහිරතාවය පවතින අතර ඒ පිළිබඳව විමසිලිමත් වී රථ ධාවනය කරන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මුහුද රළුවීම සහ පැවති තද සුළං තත්වය නිසා ඊ රාත්‍රියේ මුහුදු රළ ගාලු පාර දක්වාම පැමිණ තිබෙනවා. ඒ හේතුවෙන් අම්බලන්ගොඩ කහව හා ගොඩගම අතර කිලෝමීටර 2ක පමණ දුරක් ගල් වැලි කසල ශාක කොටස් ආදියෙන් ගාලුපාර අවහිර වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. මේ නිසා ගාලුපාරේ ගාල්ල සිට කොළඹට පැමිණෙන මන්තීරුව ඊ රාත්‍රියේ සිට අවහිර වී තිබුණේ මේ ආකාරයෙන්. අධික රළපහරට හසු වී අම්බලන්ගොඩ ගොඩගම බස් නැවතුමද කඩා වැටී තිබෙනවා. දැන් මෙතන බස් වලට එකක් තිබිලා තියෙනවා. ඒ බස් වලට එකක් තීරේ ගිහිල්ලා. ගල් දානවා ඊයේ ඉඳන් ඊයේ ඉඳන්ම දානවා මේ ගල්. ඒ රොඩු බොඩු ඔක්කොම දානවා. කලින් මේ පාර තිබුණේ නැහැ මෙහෙම. දැන් මේ පාරට ඊටන් දාලා තියෙන්නේ.
ප්‍රදේශවාසීන් පවසන්නේ පසුගිය වසරවලද මෙම තත්ත්වය පැවතියත් ඊට වඩා වැඩි හානියක් මෙවර සිදුවී ඇති බවයි. මීටියාගොඩ පොලිසිය මෙම අවහිරතා ඉවත් කිරීම සඳහා බලධාරීන් දැනුවත් කර තිබුණද ගලුපාරේ කහව සිට ගොඩගම දක්වා කොටසේ අවහිරතා ඉවත් කිරීමට පියවරගෙන තිබුණේ නැහැ. කෙසේ වෙතත් පවතින තත්ත්වය පිළිබඳව අවධානයෙන් රිය ධාවනය කරන ලෙස මිටියාගොඩ පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කිරීමට තමන් ඇතුළු විපක්ෂයේ සූදානම් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ ඊයේ ගාල්ලේ පැවති විද්වත් හමුවකට එක්වෙමින්. ජාතික ආරක්ෂාවට අද තර්ජනයක්. අපිට විශ්වාසයක් නැහැ මේ ආණ්ඩුවට ජාතික ආරක්ෂාව ගැන අබමල් රේණුවක උවමනාවක් තියෙනවා කියලා. දැන් ඔක්කොම කට්ටිය අත්අඩංගුවට අරගෙන ඉවරයි කියලා අගමැති කියනවා. පොලිස්පති නිවේදකයා කියනවා අදත් මහරගමදී තව මිනිහෙක් අල්ලගත්තා කියලා. කස්තේ කවුද සාරාන්ගේ ගෝලේ අල්ලගත්තා කියලා. එම් කියනවා මේ පෞගිය දවස්වලත් කිව්වා. ඉතින් අරයා නෑ කියනවා මෙයාලා කියනවා අල්ලගත්තයි කියලා. මොකද ආණ්ඩුවක් තියෙනවා ශක්තිමත් ආණ්ඩුවක් ආරක්ෂාව සපයන්න පුළුවන් වෙන්න ඕනේ. අපිට මතකයි මට ඇවිල්ලා බෝම්බයක් ගැහුවා නම් ප්ලේන් එකක් ඇවිල්ලා මෙහෙ කැරකුණා නම් මම බයිසිකලෙන් හරි ගෝල් ෆේස් එකේ පදිනවා. මම උදේට දුවනවා. හේතුව අපි ඉන්නවා කියලා කියන්නේ. ජනතාව බයෙන් මුදවන. ඉතින් දැන් එන්නේ ජනාධිපතිවරණේ පළාත් සභාව තියන්න ඕන කියලා කියනවා. මම දන්නේ නැහැ පළාත් සභාව තියයිද නැද්ද කියලා. හැබැයි පළාත් සභාව මේ වෙලාවේ තියන්න පුළුවන්ද කියන එක පිළිබඳ ප්‍රශ්නයක්. මැතිවරණ කොමසාරිස් ඉල්ලීමක් කළා තියෙනවා මම තුරු වෙන නැත්නම් අස් වෙනවා කියලා. ඉතින් ඒ මිනිහට ජොබ් එක නැති කියලා දෙන්න බෑ. මේ මිනිහයාට ඉතින් ඒක කොහොම වුණා අපි කිව්වා එම්ම බය වෙන්න ඕන නැහැ. ඒක නොතිව්වයි කියලා අස් වෙන්න ඕනත් නැහැ කියලා. එතුමා මොකද මේ හැබැයි නීතියානුකූලව කරන්න ඕන කරන දෙයක් ඊළඟට තියෙන ජනාධිපතිවරණේ අපි පාර්ලිමේන්තු මැතිවරණේ එනවා නම් පළාත් කැමති ජනාධිපතිවරණයක් එනවා නම් අපි ඒකටත් කිසි පැකිලීමක් නැතුව මුහුණ දෙනවා විතරක් නෙවෙයි අපි අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්න මේ රටට ආදරය කරන මිනිස්සෙක් දාන්න අපි සූදානම් වෙලා දූෂණයට සොරකමට එරෙහි ඍජු නායකත්වයක් රටට අවශ්‍ය බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. මේ අතර ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන්ද පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු මෙලෙස අදහස් පළ කළා. අගමැතිතුමාට පරාජය පෙනි නිතරම ගොඩෙන්න හදන්න සුළු ජාතීන්ගේ ඡන්දවලින් අපි ආරාධනා කරන මුස්ලිම් ජනතාවට මේ රටේ ද්‍රවිඩ ජනතාවට ඔය ලණුව කන්න නැතුව අගමැතිගේ මේ රට ගොඩනගන්න පුළුවන්. මහින්ද රාජපක්ෂ නායකතුමත් එක්ක අත්වල බැඳගෙන අපි ඊළඟ ආණ්ඩුව හදන්න එක්කෙමු. රනිල් වික්‍රමසිංහට ජනාධිපති ඡන්දෙට එන්නෙත් නැහැ, එන්නත් බෑ, දිනන්නෙත් නැහැ, ආවත් බය නැහැ. මම හිතන්නේ හරි පුද්ගලෙක් හරි වෙලාවට අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ. හරි පුද්ගලෙක් මේ රටට එන්න රටට ආදරය කරන කෙලින් තීරණ කරගන්න පුළුවන්. ඍජුව මේ රටට කෙලින් වැඩ කරන්න පුළුවන් නායකයෙක් අපිට අවශ්‍ය වෙලා තියෙනවා. හොරකම දූෂණයෙන් විරුද්ධ වෙච්ච දූෂිත දේශපාලන ක්‍රමය වෙනස් කරන්න පුළුවන්. ලෝකේ පිටරටවල් වල හුඟක් දේශපාලන ක්‍රමය වෙනස් වෙලා තියෙනවා. පාකිස්තානයේ ඉම්රාන් ખાන් වගේ නායකයෙක් ආවේ ඉතාමත් කෙටි කාලෙක. මම හිතනවා අපිටත් ඒ තත්ත්වය අද ඉදිරියේදී ඉදිරිපත් වෙයි. සජ්ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ බලනවා සුළු ජාතික ඡන්ද වලින් ඇවිල්ලා හරි මේ වැඩේ කරගන්න පුළුවන්ද කියලා හොරගල් අහුලා ඉන්නවා රනිල් වික්‍රමසිංහ. කරෝජය සූර්ය බලනවා මේ අර බෞද්ධ නිකායක සභාපතිවරයෙක් වෙලා ඉන්න නිසා බෞද්ධ ඡන්ද ටික අරන් මොනවා හරි ගොඩ යන්න පුළුවන්ද කියලා. සජිත් ප්‍රේමදාස බලනවා මේ ගෙවල් ටික හදලා ඒ පැත්තෙන් මේ ගෙවල් වල දුන්න මිනිස්සු ටිකවත් ඡන්දෙ දෙයිද කියලා. ඉතින් අද ජනාධිපති වරණ අපේක්ෂකයන්ගේ තරඟය වෙනම තියෙනවා. අද නෝනලත් තරඟ බිමට බහැලා ඉන්නේ. ජනාධිපති අපේක්ෂකයන්ගේ භාර්යාවන් ආර්යයන් වීමේ තරඟකුත් තියෙනවා කියන එක තමයි අපිට පේන්නේ. ගමේ මිනිස්සු ආදරේ සජිත්. ඒක ගමේ මිනිසුන්ට ප්‍රශ්නයක් නෑ. ආර්යවද භාර්යාවද කියන එක ගමේ මිනිසුන්ට ප්‍රශ්නයක් නෑ. ගමේ මිනිස්සු ඉන්නේ සජිත් එක. ඒ වගේම රටම බහුතරයක් මිල්ලන්නේ සජිත්. ඒ නිසා මමත් විශ්වාස කරනවා අපි මේ වෙලාවේදී අලුතෙන් මේ ආණ්ඩුව අපි හවුල් ආණ්ඩු කරගෙන ගිහිල්ලා අපි වැටිච්ච වලේ එළියට යන්න නම් රට ගැන බලාපොරොත්තුවක් තියන්න නම් අයියගෙන් මල්ලිට මල්ලිගෙන් බාප්පට බාප්පගෙන් පුතාට යනවට වඩා සජිත් ප්‍රේමදාස මැතිතුමාගෙන් අපිට යම්කිසි බලාපොරොත්තුවක් ඇති කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මොකද පැරණි ගතානුගතික ක්‍රමවේදයන් වලට වඩා ලංකාව අවුරුදු 52 නායකයෙක්ට යනවා කීම තුළ රට ගැන විශ්වාසයක් බලාපොරොත්තුවක් මිනිසුන්ට ඇති කර ගන්න පුළුවන්. අපි දැන් සූදානම් මද විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරුව තවත් දේශීය පුවත් කීපයක් වෙතටයි අවධානය.
කළුතර බන්ධනාගාරයට රැගෙන යාමට උත්සාහ දරූ බව පැවසෙන හෙරොයින් මත්කුළු තොගයක් සොයා ගැනීමට කළුතර උතුරු පොලිසිය සමත් වී තිබෙනවා. කළුතර නගරය හරහා සැකකටයුතු ලෙස ගමන් කළ මෝටර රථයක් වස්කඩුව ප්‍රදේශයේදී නවතා සිදු කළ පරීක්ෂාවකදී සැකකරුවන් 5 දෙනෙකු සමග මේ මත්කුළු තොගය සොයා ගැනීමට පොලිසියට හැකියාව ලැබුණා. කළුතර නගරය හරහා මෝටර රථයකින් ගමන් කළ පුද්ගලයෙකු ගමන් කතනයකින් කතා කරනු දුටු පොලිස් නිලධාරීන් ඒ පිළිබඳව සැකකර එම මෝටර රථය ලුහු බැඳ තිබෙනවා. වස්කඩුව ප්‍රදේශයේදී එම මෝටර රථය නවතා ගැනීමට පොලිසියට හැකි වූ අතර එහි සිටි පුද්ගලයන් පොලිසියට පවසා ඇත්තේ තමන් ආරක්ෂක අංශයට සම්බන්ධ බවයි. කෙසේ වෙතත් මෝටර රථය පොලිස් පරීක්ෂාවට ලක් වූ අතර එහි තිබී හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 100ක ප්‍රමාණයක් පොලිසිය සොයාගත්තා. මෝටර රථයේ සිටි සැකකරුවන් 5 දෙනෙකුද පොලිස් අත්අඩංගුවට පත් වුණා. ඊට අමතරව රුපියල් 80000ක මුදලක් ගමන් කතනයක් ජංගම දුරකථන 5ක් කොළඹ හෝටලයකට අයත් යතුරක් මෙන්ම ඔවුන් ගමන්ගත් මෝටර රථයේද පොලිස් බහරයට ගෙන තිබෙනවා. වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම සැකකරුවන් බන්ධනාගාරගතව සිටින ප්‍රබල පාතාල සමාජිකයෙකු හමු වී හෙරොයින් ලබා දීමට දරූ උත්සාහයක් අසාර්ථක වීම හේතුවෙන් නැවත පැමිණෙමින් සිටි ඇති බවයි. ඔවුන් ඇමතුම් ලබාගත් ගමන් කතනය කොළඹ ප්‍රදේශයේ සේවය කරන යුද හමුදාවේ කර්නල්වරයෙකුට අයත් එකක් බවද හෙළි වී තිබෙනවා. අත්අඩංගුවටගත් 32 හැවිරිදි ප්‍රධාන සැකකරුගේ පියාද හෙරොයින් චෝදනාවකට බන්ධනාගාරගත වූ පුද්ගලයෙක්. බොරැල්ල ජායලාදී ප්‍රදේශවල පදිංචි අනෙක් සැකකරුවන් සිව් දෙනා 25, 23 හා 26 යන වයස් කාණ්ඩවල පසුවන්නන්. සැකකරුවන් කළුතර අධිකරණ ඉදිරිපත් කිරීමට නියමිත අතර මේ සම්බන්ධයෙන් කළුතර උතුරු පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. 2018 වර්ෂයේ උතුරුමැද පළාතේ හොඳම ගොවිපළ ලෙස සම්මානයට පාත්‍ර වූ අඹ වගා කර ඇති ගොවිපළකට කිසියම් පිරිසක් ගිනි තබා විනාශ කර දමා තිබෙනවා. අඹ සොයන නෙලීමට ආසන්නව තිබූ මෙම වගාවට ගිනි තැබීම කිසියම් සංවිධානාත්මක කණ්ඩායමක් විසින් සිදු කරන්නට ඇති බවයි පොලිසිය හමුවේ වගාවේ හිමිකරු පවසා ඇත්තේ. උතුරුමැද පළාතේ හොඳම ගොවිපළ ලෙසට 2018 වර්ෂයේ සම්මානයට පාත්‍ර වූ ගොවිපළේ අඹ වගාවට කිසියම් පිරිසක් ගිනි තබා විනාශ කර දමා තිබෙනවා. දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ආයුර්වේද ඖෂධ නීතිගත සංස්ථාවට අයත් ඉඩමක් බදු පදනමට ගෙන එම ඉඩම ඇතුළු අක්කර 35ක මෙම අඹ වගාව සිදු කර තිබෙනවා. වගාවේ හිමිකරු වන සමන් කුමාර සිරිවර්ධන මහතා පවසන්නේ මේ අඹ වගාවට ගිනි තැබූ පිරිස වගාවට ජලය සැපීම සඳහා සකස් කර තිබූ ජලනල පද්ධතියද කඩා විනාශ කර දමා ඇති බවයි. අඹගස් 135ක් විතර විනාශ වුණා. කටුවනොන්ද ගස් 180ක් විතර විනාශ වුණා. ඊට අමතරව ඩ්‍රිප් ඉරිගේෂන් එක සම්පූර්ණයෙන්ම පිච්චිලා ගියා. හානිය මේ කොයිතරම්ද කියලා ඉතින් මට හරියටම තක්සේරු කරන්න අමාරුයි මේ වෙලාවේදී. මැදවච්චේ පොලිසිය මේ පිළිබඳ පැමිණිල්ලක් කරා. මට සැකයි මේ ආයුර්වේද ඖෂධ සංස්ථාවේ කට්ටිය මේ පිළිබඳ සැකයි කියලා දැනට ඒ පරීක්ෂණ කටයුතු සිද්ධ කරගෙන යනවා. සිදු වෙමින් පවතිනවා. ගොවිපළේ හිමිකරු සිදු කරනු ලබන මෙම චෝදනාව පිළිබඳව ආයුර්වේද ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ගුණපාල පතිරණ මහතාගෙන් දුරකථනයෙන් අප විමසනු ලැබුවා. එහිදී ඔහු ප්‍රකාශ කළේ මැනුම් කටයුත්තක් සඳහා තමන් ඇතුළු පිරිසක් අදාළ ගොවිපළට ගොස් සිටි බවයි. එම අවස්ථාවේදී ගොවිපළේ ගින්නක් දැකගත හැකි වූ බවත් එය තමන් ඇතුළු පිරිස සිදු නොකළ බවත් ඔහු ප්‍රකාශ කළා. කෙසේ වෙතත් ඔහු අවධාරණය කර සිටියේ අදාළ ගොවිපළ පවත්වාගෙන යන ආයුර්වේද ඖෂධ නීතිගත සංස්ථාවට අයත් ඉඩම යළි ලබා ගැනීමට කටයුතු කරන බවයි. අඹ වගාව ගිනි තබා විනාශ කරනු ලැබූ පිරිස සොයා පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි පොලිසිය පැවසුවේ. පාරම්පරික දීවර කර්මාන්තයක් ලෙස හැමිල්ටන් ඇලේ සහ කලපුවේ ඉස්සන් අල්ලන දීවරයින් ගැටලු රැසකට මැදිව සිටිනවා. විවිධ පාරිසරික හේතු නිසා ඉස්සන් හිඟවීම හේතුවෙන් දීවර ජනතාව මේ ගැටලු වලට මැදිව සිටින බවයි ඔවුන් පවසන්නේ. නකුල් එළිය සහ ආරච්චිකට්ටුව යන ප්‍රදේශවල ජීවත් වන ජනතාව සිය ප්‍රධාන ජීවන වෘත්තිය ලෙස දීවර කර්මාන්තයේ නිරතව සිටිනවා. හැමිල්ටන් ඇලේ සහ කලපුවේ ඉස්සන් ඇල්ලීම මෙම ප්‍රදේශවල කාන්තාවන්ගේ ප්‍රධානතම වෘත්තිය බවට පත්ව තිබෙන්නේ ඈත අතීතයේ සිටයි. ඉස්සන් ඇල්ලීම තම ජීවන වෘත්තිය කරගත් මෙම පිරිස පවසන්නේ මේ වෘත්තිය සඳහා මනා පළපුරුද්දක් මෙන්ම හොඳ හැකියාවක් තිබිය යුතු බවයි. හැමිල්ටන් ඇලේ සහ කලපුවේ ඉස්සන් හිඟවීම නිසා තම ජීවන ගැටලු විසඳා ගැනීම අසීරු කටයුත්තක් බවට පත්ව තිබෙන බව ඔවුන් පවසනවා. කෙසේ වෙතත් මේ අවට ප්‍රදේශවල සිදු කරනු ලබන විවිධ සංවර්ධන කටයුතු නිසා ඉස්සන් හිඟවී යන බවයි ජනතාව පවසන්නේ. ඉස්සු අඩුයිද? ඉස්සර වගේ ඉස්සු නෑ. කලපු හැරුවන් පස්සේ ඉස්සු නැතුව ගියා. අඩු වුණා. ඉතින් අපි ජීවත් වෙන්නේ මේ ඉස්සු වල තමයි.
මෙහි ඉතින් වෙන රස අපිට පුරුදු රස්සාව තමයි අපි කරන්නේ වෙන කිලෝ එකක් 600. මාදි තමයි ඉතින් මොනා කරන්නේ. මේ දීවර කාන්තාවන් පවසන්නේ තම ජීවන ගැටලු විසඳා ගැනීමට රජයෙන් කිසියම් හෝ සහනයක් සැලසිය යුතු බවයි. තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. කොළඹ ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ හබරණ තලපත්කන්ද ප්‍රදේශයේදී ඊ රාත්‍රියේ මෝටර් රථයක ගැටීමෙන් මාස 4ක පමණ වනාලි පැටවෙකු එම ස්ථානයේදීම මිය ගොස් තිබෙනවා. පොලිසිය පවසන්නේ මෙම අනතුර සිදු කළ බවට සැකකෙරෙන මෝටර් රථය අනතුරින් පසු පලා ගොස් ඇති බවයි. මේ අතර මෙම අනතුර සිදු වූ ස්ථානයට ආසන්නයේ පිහිටි යකාවංගුව ප්‍රදේශයේදී කන්ටේනර් රථයක ගැටීමෙන් වයස අවුරුදු 30ක තවත් වනාලියෙකු මිය ගොස් තිබෙනවා. පොලිසිය පවසන්නේ අනතුර සිදු කළ කන්ටේනර් රථයේ රියදුරු සහ එහි සහායකයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි. අනුරාධපුර දුම්රිය ස්ථානයේ සැන්ටින් දුම්රිය එන්ජිමක් අද උදැසන 6ට පමණ පීලිපැනීම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. අනුරාධපුර දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ මේ වන විටත් දුම්රිය පීලිගත කිරීම සිදුවන බැවින් නැවත දැනුම් දෙනතුරු උතුරු ප්‍රදේශයේ සිට සහ කොළඹ සිට අනුරාධපුරයට පැමිණෙන දුම්රියට අනුරාධපුර දුම්රිය ස්ථානයට ඇතුල්වීමේදී බාධා ඇතිවිය හැකි බවයි. හොරණ මොරගහහින ප්‍රදේශයේ මිල්ලෑව සහ වීදියගොඩ යන ප්‍රදේශ ආශ්‍රිතව සිදු කළ හදිසි වැටලීමකදී රුපියල් ලක්ෂ 2කට ආසන්න නීති විරෝධී මත්පැන් තොගයක් සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා. සිදු කළ වැටලීමේදී වීදියගොඩ ප්‍රදේශයේ වෙල්යායක ඇලමාර්ගයක් අසල සහ මිල්ලෑව ප්‍රදේශයේ එළුකූඩුවක් යට භූගතව සඟවන ලද ගෝඩා බැරල් රැසක් සොයාගත් බවයි වාර්තා වන්නේ. මේ අතර අනුරාධපුර ප්‍රදේශයේ නිකවැව මන්සන්දිය අසල මෝටර් රථයක් යතුරුපැදියක ගැටීමෙන් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා නොච්චියාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා. පොලිසිය පවසන්නේ යතුරුපැදිකරුගේ අපරීක්ෂාකාරී ධාවනයේ හේතුවෙන් මේ අනතුර සිදුව ඇති බවයි. විදෙස් හා ක්‍රීඩා පුවත් දකිමු මේ විරාමයෙන් අනතුරුව. Live at 12 තුලින් මහපුටුව කාටද? ලයිව් ඇට් 12 අදට අවසන්. මම සජිත් රණසිංහ. මම වින්ද්‍යා මාරඹගේ. සුබ දවසක්.